නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අපමාදෝ අමත පදං පමාදෝ මච්චනෝ පදං ධර්මානුශාසනාවේ සදහවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පවුලේ ප්‍රමුඛ මෙම මොහොත අපට සවන් දීම සඳහා ඉඩ කඩවෙන් කරගත්තා වූ සදහවතුනි ආරාධිත බවතුන් අපට සතර සතිපට්ඨාන විවරණය කරමින් නිවන් මඟ පහදා දෙන සේක්වා කියලා බොහොම ගැඹීර දිගු මාතෘකාවක් තමයි ලබා දීලා තිබෙන්නේ. මම මේ කාරණේ පැහැදිලි කරන්න සූදානම් වෙන්නේ. නමුත් ඊතරම් ගැඹුරුව නෙවෙයි. බොහොම සරලව. මන්දයත් මේ සතර සතිපට්ඨානය තුල තිබෙන කරුණු පැහැදිලි කරන්න දවස් 15ක් විතර බණ කියන්න ඕන කියලා මට හිතෙන්නේ. ඒක හදාarලා නැති අය කල්පනා කරන්නේ මේක පුංචි දෙයක් කියලා. නමුත් බුදු සමයේ සඳහන් ත්‍රිලක්ෂණේ චතුස්සත්‍ය පටිච්චසම්පාද නිරෝධය අප්‍රමාදයේ සේරමත් තියෙන්නේ ධම්මානුපස්සනාව ඇතුලේ. එදී ඔය ඔක්කොම කරන්න ඕන නෑනේ. කුරටවැසියන්ට සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන් පස්සේ නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ සතිය ආරම්භ වෙන්නේ. උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසන්තමකාරිනෝ සතිමතෝ මොගරාජ සදා සතෝ සතිමා සුමේදෝ සතිමා විනයී ලෝකේ අභිජ්ජා දෝමනස්සං අර සතිමා කියන පදේ ත්‍රිපිටකේ පුරා හොයා ගන්න පුළුවන්. ඒ නිසා මේ බුදුන් වහන්සේ වදාළ සතිමත් වීමේ වැදගත්කම මිනිසා තේරුම් ගන්න වෙනවා. ඒකට වචනයක් තියෙනවා. අප්පමාදෝ කියන පදයට විශේෂණයක් තමයි සිහියෙන් කටයුතු කිරීමයි කියලාද අප්‍රමාදය. එන එකට වෙනත් අර්ථයක් ගන්න වෙනවා. වෙනත් පැත්තකට විරුද්ධාර්ථය අසිහියෙන් කටයුතු කිරීමයි කියලාද ප්‍රමාදය. මිනිසා උපතේ පටන් මරණය දක්වාම බුද්ධානුශාසනාව තේරුම් ගත්තේ නැත්නම් අසහියෙන් කටයුතු කරන ප්‍රමාදියෙක් හෙවත් පෘථග්ජනෙක්. පෘථග්ජන කියන සීමාවට බුදුරජාණන් වහන්සේ වදාළ අප්‍රමාදය ගේන්න බෑ. වළංගු නෑ. මට අවුරුදු 20-25 දී තමයි මේ ඔය පොත්පත් කියවනකොට බුදු සමයේ සතිය වැදගත් හරියට කියලා හමු වෙන්නේ. නමුත් මොකද්ද මේ සතිය කියන එක ඒ කාලේ තේරුනේ නැහැ. ඒ වගේම සතිපට්ඨානය වඩන කියවන අයත් මා තේරුම් ගන්නේ නැහැ බුදුන් වහන්සේ වදාළ නිවැරදි සතිය තේරුම් අරන් තියනවායි කියලා. සති කියන පදය සිහිය. ඊට පස්සේ ඒ ඉරියව් පවත්වීමේදී සිහිය කියලා නිර්වචනය කරනවා යරුණාම ඒක තුළ මම දකින්නෙත් නෑ. බුදුන් වහන්සේ වදාළ අර සති මතෝ සදා සතෝ නැත්නම් අප්පමාදෝ කියන කාරණේ සිදු වෙන බව. ඒ වගේ මේකේ තියෙනවානේ සිහිය නියනට මගේ. සිහින් කටයුතු කිරීමේදී හම්බ වෙන්න ඕන එනම් මාර්ගඵල පිළිලින් නිවන් හම්බ වෙන්න ඕන. අසිහින් කටයුතු කිරීමේදී මාර්ගඵල පිළිලින් නිවන් හම්බ වෙන්නේ අර මාර්ගඵල පිළිලින් නිවන් හම්බ වෙන එක පටිසෝතගාමී. නිවන් හම්බ නොවෙනවා නම් අනුසෝතගාමී. අනුසෝතගාමියා මොනතරම් දේවල් දියුණු කරගත්තත් ඔහු එහෙනම් අසිහින් කටයුතු කරන්නේ කියන එකට කීයක පිළිබඳව අපට නිගමනය කරන්න වෙනවා. කුමක් නිසාද
අනුසෝතගාමියාට භව ගමන භවගාමිත්වය හැදෙන්නේ. තමන් ඒ මොහොතේ කරන ක්‍රියාවේ සිදුවෙන්නා වූ ප්‍රමාදය තේරුම් ගත්තේ නැති නිසා. ප්‍රමාදය කියන වචනේ තේරුම් අරගෙන ප්‍රමාද විය යුතු තැන අප්‍රමාද වෙන්න පුළුවන් නම්. ලෝභ නෙය්යේ නලුබ්බති. ලෝභ විය යුතු තැන ලෝභ නොවන්නේ නම්. දෝෂ නෙය්යේ නොදුස්සති. දෝෂ විය යුතු තැන දෝෂ නොවන්නේ නම්. අන්න එහෙම. පමාදං අප්‍රමාදේසු. ප්‍රමාද විය යුතු තැන වෙන තැන අප්‍රමාද වීම. අන්න එහෙම මේක මම වෙනත් පූර්ණ විග්‍රහයක් මගින් ත්‍රිපිටකේ පුරා තිබෙනා වූ දහම් කරුණු ගොඩාක් එකතු කරගෙන පූර්ණ විග්‍රහයක් මගින් සතිමත් වෙන්න ඕන කොතෙන්ද සතිමත් වීමෙන් මොකද වෙන්න කියන කාරණාව පැහැදිලි කරලා දෙන්නම්. අනතුරුව ඔබට ඕන සූත්‍රයක් තුළින් වෙන්න ඕන සතිය තෝරාගන්න. ඔබ තුළින් ප්‍රමාදය සහ අප්‍රමාදය නැත්තම් සතිය සහ නැතිකම තේරුම් අරගෙන ඊට පස්සේ සතිපත් වෙන හැටි තේරුම් ගන්න. පොත් පාඩම් කර කර ඉන්න නැතුව. මොකද මේ තථාගතයන් වහන්සේ මේව පොතක් බලන්න දේශනා කළේ නැහැ. උන්වහන්සේ මිනිසාගේ සිත කය ක්‍රියාත්මක වෙන ආකාරය, පස්දොර ක්‍රියාත්මක වෙන ආකාරය, ඒ වගේම එහි දුකට හේතු රැස් වෙන ආකාරය, දුකට හේතු රැස් නොවී මිදෙන ආකාරය පිළිබඳ පරිශ්‍රණයක් කරලා Taman මෙහි පරිශ්‍රණයේ පරිශ්‍රාගාරයේ බවට පත් වෙලා ප්‍රතිඵල ලැබලා ඒ තුලින් තමයි මේක ගලපන්නේ. තමා කළ දේ උනේ කොහොමද? තමා පැවිද්දට පෙර බුද්ධත්වයට පෙර තමා අතින් සිදුවුනේ මොකද්ද? රජකුමාරයෙක් වෙලා හිටියත් රජසැප වින්දත් ප්‍රමාදේ ක්‍රියාත්මක වුණා. කෙලෙස් යටපත් කරමින් රූපාචර අරූපාචර ධානය ලබා ගත්තත් ප්‍රමාදයෙන් මිදුන්නේ නැහැ. ඒ නිසා ප්‍රමාදේ පවතින්නේ පව් කරන අය ගාව විතරක් නෙවෙයි. සසර ඇවිදින හැමෝම ප්‍රමාදීන්. සසරේ ඇවිදින්නට යම් හේතුවක් ඉතුරු වෙනවා නම් ඒ හැමෝ දෙනා තුළම ප්‍රමාදේ පෙන්නනවා. සසර ඇවිදින්නේ නෑ දෙපයින්. මොනවැන්ද සසර ඇවිදින්නේ? මොනවායින්ද සසර නිර්වාණය වෙන්නේ? පවෙන්. පව් සිද්ධ වුණාම විපාක හම්බ වෙනවා. පිනෙන්. පින් සිද්ධ වුණාම විපාක හම්බ වෙනවා. ධානයෙන්. ධාන කුසල් සිද්ධ වුණාම විපාක හම්බ වෙනවා. මේ සිද්ධ වෙනවා කියන එකේ තේරුම සසර අනාගතයට හදන ප්‍රමාදය සිද්ධ වෙනවා කියන එක. සත්වයකට සසරක් නැහැ. සසර Taman මේ අபிසංකාර තුනෝස්සේ හදන එක තමයි සසරේ ප්‍රමාද වූයේ මිනිසා කියලා පෙන්ලා තිබෙන්නේ. පව කරන මිනිසාට විතරක් බුදුන් වහන්සේ වදාරන්නේ නැහැ. ප්‍රමාද වූයේ මිනිසා. අප්‍රමාදම් පසංසංසු පමාදෝ ගරහිතෝ සදා. අප්‍රමාදයට ප්‍රශංසා කරනවා හැම කල්ම ප්‍රමාදයට ගැරහීමට ලක් කරනවා කියලා තියෙනවා. ඒ නිසා ඔබ ඔබේ ජීවිතය තුළ සිහිය පාවිච්චි කරනවාද බුදුන් වහන්සේ වදාළ? එහෙම නැත්නම් මුට්ට සති පාවිච්චි කරනවාද? මුලා වූ සිහිය. ඔබ තුළින් තේරුම් ගන්න. එතකොට ඒ මුලා වූ සිහියෙන් සිදුවෙන දේ ඔබ තුළ තේරෙනකොට අන්න ඔබ ඒ මුලා වූ සිහියෙන් කරන වැඩේට තමයි ප්‍රමාදය කියන්නේ කියලා තේරෙවි. ඒ වැඩේ සිද්ධ නොවෙන්න එතෙන්ට ගන්න ඕන නුවණ නැත්නම් අපි කියනවා එකට සති කියලාත් කතා කරනවා, සම්පජඤ්ඤ කියලාත් කතා කරනවා. සති සම්පජඤ්ඤ. සතිය සහ මනා නුවණ. අන්න ඒක එදිනදා ජීවිතේ වර්තමාන මොහොතට ගන්න හැටි ඉගෙන ගන්න. පළමුව මෙලොවට ආපු දරුවෙක් වශයෙන් ඔබ දිහා බලන්න නැත්නම් අනිත් දරුවන් දෙස බලන්න. බලලා වුන් කරන කියන දේවල් වල ස්වභාවය නිරීක්ෂණය කරන්න. දරුවෝ ආගම ජාතිය කුලය කියන මේවට අයිති නැති ශාරීරික ස්වභාවය දැක්කම ස්ත්‍රී පුරුෂ ස්වභාවයට පමණක් අයිති අය. ඒ තවදුරටත් සමාන කොට බැලුවොත් එහෙම ස්ත්‍රිය තුළ සැඟවුණු පුරුෂ ලක්ෂණත් පුරුෂයා තුළ සැඟවුණු ස්ත්‍රී ලක්ෂණත් සහිත ඇසකන නාසය දිවකය කියලා කියන්නා වූ දොරවල් පහක එකතුවක්. ඒ සියලු දෙනාටම
මෙලොවට ආවෙන් පස්සේ මවගේ ආහාර නැති වෙන විට මව කුස තෙවිලි තුල සිටි වෙන නම් මවගේ ආහාරනේ ලැබෙන්නේ. ඒකෙන් පෝෂණය වුණා. දැන් ඒ අන්තරයේ අර ඔක්සිජන් වලින් දුවන මිනිසෙකුගේ ශරීරයක් වගේ මවගේ ආහාරයෙන් පෝෂණය වුණාට දැන් යන්ත්‍රය නිදහස් කරලා. දැන් Taman යන්ත්‍රය සකස් කරගන්න ආහාර අමරලා දිරවන්න. එන්න මේ නිසා මේ දරුවට ආමාශය සක්‍රිය වෙලා මොකක් හරි දැනෙනවා අඩුකමක්. ඒකට අපි කියන්නේ බඩගින්න කියලා. එයාට කොහොමද දැනෙනවද දන්නේ නැහැ. එයා නිසා ඉල්ලනවා. මම දැකලා නැහැ බත් දෙන්න කිරි දෙන්න කියලා ඉල්ලනවා කවුරුවත්. නමුත් ඉල්ලනවා. ඉල්ලීම සංඥාවෙන් මම හඳුනා ගන්නවා. අන්න එතනින් තමයි මේ බඩගින්නට ආහාර ගැනීමේ කැමැත්ත ඇති වෙන්නේ. කැමැත්ත ඉඩ නැතිනකොට කැමැත්ත ඉඩ නැති වෙනකොට තරහව ඇති වෙන්නේ. තරහට ඉඩ නැති වෙනකොට ඒක හිංසාව දාවට දීර්ඝ වෙන්නේ. දවසකින් නෙමෙයි මාස 6ක් 7ක් අවුරුද්දක් 2ක් විතර ඇතුළත. මතක තියාගන්න. අනතුරුව දරුවාට තේරෙනවා මේ නිකන් ලබන්න බැරි දේවල් කෑ ගහම ලැබෙනවා. කෑ ගහපම ලබන්න දේවල් තරහින් කෑ ගහපම ලැබෙනවා. තරහින් කෑ ගහපම ලැබෙන දේවල් මොනවා හරි අල්ල විසි කරපම ලැබෙනවා. අයි එහෙම මේ දරුවා එහෙම කලබල වෙනවට නොසන්සුන් වෙනවට කැමති අම්මලා තාත්තලා ඉතා ඉක්මනින් දරුවා නලවන්ට අරවා දෙනවා. දැන් මේක ඔහු තේරුම් ගන්නේ වැරදි විදිහට ඒ වුණාට. මේවා ලබා ගන්න නම් කෑ ගහන්න ඕනේ. අතට අහුන දේ විසි කරන්න ඕන. ඒක නොදැනීම අභ්‍යාසයක් බවට පත් වෙලා අවුරුදු 4-5ක් යනකොට ක්‍රියාත්මක වෙනවා. ඉල්ලනවා වුණ දෙයක් එයාට ඕනේ. දැන් එතකොට ඒකට නැවත ඕනේ ඒක දෙන්නම ඕනේ. නැතුවම බෑ. දැන් කාම විතරකේ. ඉර නැති වෙනකොට ඊට හාට ගිහින් තරහින් ඉල්ලනවා. දැන් ව්‍යාපාද විතරකේ. තව ටිකක් කල් යනකොට එහෙම බැරි වෙනකොට අර දබර කර ගැනීමෙන් එසකයට ටික ඇදලා ඔළුව මේ බිත්තිය ගහ ගැනීමෙන් විහිංසාව විතරකේ. ඔබ දන්නේ නැහැ මේ ඔබ නෙමෙයි ක්‍රියාත්මක වුණේ කියලා. ඔබ කය පුද්ගලයා. ඒ මොහොතට ආවා වූ සිතේ අදහස තමයි මේ ඔබව කයෙන් වචනෙන් මේ தත්ත්වයට ගෙන ගියේ. දැන් මේක ආවහම ක්‍රියාත්මක කරනවා. හිතට එනවා ක්‍රියාත්මක කරනවා. අන්න එහෙම එන දේ ක්‍රියාත්මක කරන එක. එන්ජින් එක ස්ටාර්ට් කරනවා. නමුත් එන්ජින් එක ස්ටාර්ට් වුණාට යන්නේ නැහැ. යන්න සූදානම් විතරයි තියෙන්නේ. ඊළඟට අපි ගියරෙන් සම්බන්ධ කරනවා. එතකොටත් එන්ජින් එක ස්ටාර්ට් නමුත් ගියර් එක නිසා යනවා. එතකොට එන්ජින් එක වැඩ කරනවා ගියර් එක නැත්නම් යන්නේ නැහැ. නමුත් ගියර් එකකින් සම්බන්ධ කරනවා යන්න. ඒ වගේ මේ අදහස් එනවා හිතට. ඒක නිකන් එන්ජින් එක ස්ටාර්ට් කරනවා වගේ වැඩක්. නමුත් ඒක අතට පාය වචන දෙන එක ගියර් එක සම්බන්ධ කරනවා වගේ වැඩක්. අන්න මේ එන එකට එකතු වෙන්න තමයි මේ මිනිසා උපන් තැන ඉඳලම පුරුදු වෙන්නේ. අදාළ කරුණු ඉටු කර ගැනීම සඳහා එකතු වෙන්න පුරුදු වෙන එක. ඒක සංසුන් සිතින් කරන එක මේ අපි දකින්නේ නැහැ වරදක් වශයෙන්. නමුත් ටික ටික යනකොට මේක නොසන්සුන් බවට පත් වෙනවා. එතකොට අදාළ දේ ඉටු කරගන්න ගියාපුවාම කාම විතර්කයේද නම් ඒ කාම විතර්කයට ගොදුරු වෙන පුද්ගලයාට ජීවිත හානි වීම තවත් මොන හරි කෙලෙසී යාම නැත්තම් තව මොන හරි දෙයක් හානියක් සිදු වීම කියන එක Tamanට අදගත් නැහැ. Tamanට තමන්ගේ නිහින ඕනෑකම ඉටු වෙනවා නම් අනිත් අයගේ හානිය බලන්නේ නැහැ. ඒක තමයි කාම විතර්කේ නැත්තම් විකෘති කාමය කියලා. ව්‍යාපාදයේදී සමහර අය ව්‍යාපාදයේ උත්සන්න වීම තුළ ඔය
අනුරාධපුර පැත්තේ කතාවක් තිබෙනවා කාමරාගේ උත්සන්න වීම තුළ මැරිලා වැටුණායි කියලා. මේ අර අබේගිරිය වැනි තැනක අර සෙල් රූපයක් දැකලා. ඒ වගේ උත්සන්න වෙන්නා වූ ව්‍යාපාදය තුළින් හෘදේ රෝගීන් මිය යනවා. ඒ රුධිර ගමන පීඩනය බලවත් වෙනවා කියන එක. එතකොට උත්සන්න වෙන්නා වූ ව්‍යාපාදය වචන පාවිච්චි කරන අන් අයට රිදෙන්න. එතකොට වචන වලට විසපවා තියෙන්නේ. ද්වේෂය නැමැති විසපවා එල්ල කරනවා. එතකොට එයාට වදිනවා ඒවා. ඔවුනුත් ඒක බාර අරගෙන ආපහු විසපුව ඊතලේ වන්න පන්නවා ආපහු. මේ විසපෙව් ඊතල කියන්නේ ලෝභය, ද්වේෂය, මෝහය කලවම් කළා වූ වචන දෙගොල්ලෝ එතකොට බැන ගන්නවා කියන්නේ දෙගොල්ලන්ට විසපෙව් ඊතල පහර එල්ල කරනවා. එහෙමයි මම දකින්නේ. ඒ ලෝකෙ තියෙන හැම දෙයක්ම තථාගතයන් වහන්සේ මේ සිද්ධියටනේ ගලපන්නේ. එතකොට මේක බොහෝසේ දියුණු කරනවා. ඒ වගේම ඊට පස්සේ එතනින් එහාට මේක එහෙම කියලා බැරි නම් විනාශ කිරීම සඳහා ගසක පොල් කොළයක් ගැට ගැහිම නම් වූ බොරු ගුරුකමේ පටන් ගමක් රටක් විනාශ කිරීම දක්වා නම් වූ න්‍යෂ්ටිකාවිය පාවිච්චි කරන තැන දක්වා ඒ පුද්ගලයා අවියක් පාවිච්චි කරන අන් අයට හිරිහැර කරදර කරන්න. දැන් ඔබද මේවා කළේ. ඔබේ කයෙන් වචනෙන් තමයි කළේ. අදාළ පහසුකම් යොදාගත්තේ. ඔබේ කයෙන් වචනෙන් කළාට ඔබේ කයට පිටුපස සැඟවී සිටියේ කවුද? අර ඒ මොහොතට ආපු හැඟීම හේවත් කාම විතර්කේ, ව්‍යාපාද විතර්කේ, විහිංසා විතර්ක. හොඳයි වර්තමානයේට අරගෙන බලන්න මේ කාම ව්‍යාපාද විපාපාද කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක භාවිතා කරලා යහපතක් කරගන්න තැන. ගහගත්තොත්, බැනගත්තොත්, කපාගත්තොත්, කොටාගත්තොත්, තාර ගෑවොත්, බැනර් එකක් ප්‍රදර්ශනිකුත් එරෙහිව බිත්තියක මොනවා හරි කළොත් ඔය වගේ. ඒ දෙදෙනෙක් දෙපිරිසක් අතර දුර්දරි ගන්නා වූ මේ අරගලය උසාවියෙන්, හිරගෙදරින්, එල්ලුම් ගසෙන්, පරලෝ යාමෙන්, තනහානියෙන් කෙලවර වෙනවර නම් හොඳ පැත්තක් වෙනවද? මේ ව්‍යසනය සඳහා ඔබ මෙහෙවන්නේ කවුද? මෙහෙවන්නේ ත්‍රිවිධ විතර්කය. ඉඩ දෙන්නේ කවුද? අසිහිය. මේවා වැරදි බව දකින්ට, මේවා වළක්වා ගන්නට උතුයි කියලා දකින්ට සිහියක් නැතිකම. ඔන්න ඔබ ළමා කාලේ ඉඳන් මොකද්ද පුරුදු කරන්නේ? සිහියක් නැතිකම පුරුදු කරනවා. දැන් හරිද? ඒ වෙලාවේ මට ඉන්නව මැරෙනවා පෙවුන්නේ. මට මොනවා වුණාද දන්නේ නැහැ. ඔය වෙලාවට තමයි මගේ වෙලාව ඔළුවට අස්සසේනාධිපතිය එන්නේ. දැන් ඔබ පිළිගන්නවද මේ ඔක්කොම සිහි නැතිවීම කියලා? ඔබ පිළිගන්නවද අසිහියෙන් කටයුතු කිරීමයි කියලාද ප්‍රමාදය තුළ තමයි මේ සිද්ධිය සිදු වෙන්නේ කියලා? ඒක බාහිර වශයෙන් හානියක්. කෙනෙකුට ශාරීරික හානියක්, තව කෙනෙකුට ධන හානියක්, තමගේ අතක් නැතිවීමක්, තව කෙනෙකුගේ කකුලක් නැතිවීමක්, තව කෙනෙකු මරණයටපත් වීමක්, නීතිය ඉදිරියේ වැරදි කරුවා එල්ලුම් ගස් යාමක්. පුද්ගලයෝ මේවා කරනවා කියලා බලන්නේ නැතුව, තේරුම් ගන්න මේ පටු දැක්මකින් බලන්නේ නැතුව, ඒ මොහොතට ආ වූ හැඟීමට එකතු වීම ඔහුගේ අසහිවෙන් කළා වූ මුලාත්මක වැඩ, මුලා වූ වීමේ වැඩක් බව. මේ සියලු වැරදි කරන්න ඔබට අසහිය උදව් වුණ බව තේරුම් ගන්න පුළුවන් නම්. දැන් මේක අපි දැක්කේ මෙලොව වශයෙන් සිදු වෙන හානිය පමණයි. පාරලෞකික වශයෙන් මොනවද සිද්ධ වෙන්නේ? මේ අසහින් කටයුතු කිරීමේදී ඒ මොහොතේ උපදින හැඟීමට අපි එකතු වීමට කියන්නේ ඒතං මම ඒතවහං අස්මින් ඒසොමේ අත්තා. වචනෙන් කිව්වේ නැති වුණාට ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය මගේ කොට, මම කොට, මගේ ආත්ම කොට අරගෙන එයින් අන් පුද්ගලයා පරදවා තමන් ජයග්‍රහණය ලැබීම සඳහා කය වචන මෙහෙයවීම. දැන් පාරලෞකික වශයෙන් බලපාන්නේ කොහොමද? අර මම මගේ කොට ගත්තාම මේක ක්‍රියාව එතනින් හමාර වෙන්නේ නැහැ.
මබේකට ගන්නේ නැත්නම් ක්‍රියාව හටගෙන හමාර වීමක් සිදු වෙනවා අනාගතයක් නොසාදා. මගේ කොට ගත්තහම බුදුන් වහන්සේ වචනයක් පෙන්වනවා මඤ්ඤමානෝ කෝවික්කෝ බද්දෝ මාරස්ස. අන්න ප්‍රමාදයේ ප්‍රතිඵලේ මාරයට බැදෙනවා. සංයෝජනය වෙනවා. අනාගත උපතක් සඳහා පව් හේතු ඉතුරු වෙනවා. අනාගත උපතක් සඳහා පින් හේතු ඉතුරු වෙනවා. අනාගත උපතක් සඳහා ධාන හේතු ඉතුරු වෙනවා. එකට වඩා එකක් හොඳ වුණාට තුනම ප්‍රමාදය තුල හේවත් උපාදානය තුල. අන්න එහෙම ඔබ තුලින් මේක තේරුම් ගන්න මහ විශාල පොත්පත් පෙරලා වද විඳින්න නැතුව. බුදුදහම කියන්නේ මහ විශාල පොත් ගොඩක් උන්වහන්සේ කරත් එක පටවගෙන ගිහින් මේවා කියවපල්ලා කියලා ඉගෙනප එකක් නෙවෙයි. සරල මිනිස්සුන්ට සරලව එදිනදා ජීවිතය අනුගමනය කරන්න ඕන පාරක් පෙන්වපු එක. ඒ පෙන්වන්නේ මෙන්න මේ විදිහට. ඒ මිනිසුන් ඒ වන විට මේ ජීවිතය ගත කරමින් ඉන්නවා. උන්ගේ ජීවිතය තුළ උන්ගේ අසහිය නැත්තම් ප්‍රමාදය පෙන්වනවා. ඒයින් දුකටපත් වෙන හැටි උන්වහන්සේ පෙන්වනවා. එහෙනම් උන්ට මේ ප්‍රමාදය තේරුණා නම් දැන් ප්‍රමාදය වළක්ව ගන්න උන්ට මේ මොහොතට සිහියෙන් කටයුතු කිරීම ඕන වෙනවා. ඒ නිසා අසිහියෙන් කටයුතු කිරීම කියන ලද ප්‍රමාදයේදී පවෝස්සේ පිනෝස්සේ ධානයෝස්සේ උපාදානය වීමෙන් සසරක් හැදේ. ඒ නිසා සසරේ ඇවිදින්නට පින්පව් ධාන රැස් කරන්නෝ සියල්ලෝ ආර්ය සත්‍යයට අනුව ප්‍රමාද වූෝය. එහෙමයි තේරුම් ගන්න වෙන්නේ. ඒ නිසා ප්‍රමාද පදයේ ත්‍රිපිටකය තුළ උගන්වන්නේ වෙලාව පහ වුණාම කාර්යාලයට එනවා කියන අර්ථයෙන් නෙවෙයි කියන එක. අද නෙමෙයි මම කියන්නේ වසර 15 20ක් 25ක ඉඳලා. දැන් මේ ඔබේ චරිතය බුදුන් වහන්සේ විග්‍රහ කරන්නේ. දැන් මේ ප්‍රමාදයේ ප්‍රතිඵල බලන්න. ඒකත් බලන්න වෙනවා. උඩින් නම් ওই දඬුවමක් සහ යමක් රාජසන්තක වීම විතරනේ. ඒ චිත්තාභ්‍යන්තරයට හේතු උපදිනහම ඒ වනිසා දුක් උපදින විපාක වාරය. මේක කර්ම නැත්තම් කර්ම හේතු වීම නිසාකට විපාක. එතකොට එහෙමනම් පවේ උපාදානය තුළ පිනේ උපාදානය තුළ ධානයේ උපාදානය තුළ සංසාරයක් හමු වෙන්නේ අප්‍රමාදයේ ප්‍රතිඵලයේද ප්‍රමාදයේ ප්‍රතිඵලයේද? සංසාරේ සරං බාලෝ නරෝ අපරිණාය. සතර සැරේ සරණ පුද්ගලයා පාර පෙන්වන්න කෙනෙක් නැති කල ඒ යුගයේ ලැබෙන ආශ්‍රයයට අනුව කරෝති ඒකදා පුඤ්ඤං අපුඤ්ඤම් පිතේ ඒකදා. දවසක් පින් කරයි දවසක් පව් කරයි. අපේ අය බය මේ පින් කරන්න එපා කියනවා කියලා. පින වැරදි කියනවායි කියලා නෑ. සුඛ පුඤ්ඤත්‍ය උස්සයෝ උච්චයෝ පුඤ්ඤානි කෛරාත සුඛවහානි. නමුත් පුඤ්ඤ පාප පහිනස්ස කියන පදයකුත් තියෙනවා. නච්චි දාගරතෝ දයං. අර පින්පව් දෙක ප්‍රහීන කරන්න ඕන කියන එකේ තේරුම මොකද්ද? පින් කරන්න එපා කියන එකද? යහපත් දේවල් කරන්න එපා කියන එකද? නෑ, ප්‍රහීන කියන වචනෙන් පෙන්වන්නේ පින් හේතුවත් අවිද්‍යාපත්‍ය සංඛාරා, පව් හේතුවත් අවිද්‍යාපත්‍ය සංඛාරා, ධාන හේතුවත් අවිද්‍යාපත්‍ය සංඛාරා. ඒ උපාදානය තුළ සිදුවෙන්නා වූ හේතු ඉතුරු වීමක් තමයි මේ අවිද්‍යා සංඛාර කියන්නේ. ඒක නම් අපි පව් පින් ධාන කියලා බෙදුවට මිනිසාගේ සිත තුළ මේ අනාගත සසරක් හදන්නට හේතු ඉතුරු වීම අවිද්‍යාපත්‍ය සංඛාරා හේවත් ප්‍රමාදයයි. දැන් ඉතින් මේක මෙහෙම පුරුදු කරගත්තොත් එන්න එන්න මේ චිත්තාභ්‍යන්තරේ බලවත් වෙලා අවසානයේ මරණය දක්වාම ඔහුට ප්‍රමාද විහාරී වෙන්න සිද්ධ වෙනවා. ජීවිතයේ අගට යමින් ප්‍රමාද විහාරීත්වයේ බලවත් වුණොත් දැන් අප්‍රමාදීව කටයුතු කරන්න කාලය මදි. අන්න ජීවිතයේ ජීවත් වීම සඳහා කරන උත්සාහයේදී ප්‍රමාදී බව වළක්වා ගන්නට අප්‍රමාදී බව ආරම්භ කරන්න 15න් පුළුවන් නම් 20න් පුළුවන් නම් 30න් පුළුවන් නම් 40න් පුළුවන් නම් 3 වයසේ එක් වයසකදී මේකට ප්‍රවිෂ්ඨ වෙන්න කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. එනිසා
අපි තව ටිකක් එහාට හොයාගන්න බලමු මේ අසිහියෙන් කටයුතු කිරීම තුළ ප්‍රමාද වෙනවා කියන්නේ මොකක්ද කියලා. ඒකට ඔබ පුද්ගලයෙක් වශයෙන් බලලා බෑ. ඔබේ ඇස තුළ කන තුළ නාසය තුළ අරමුණු රසය විඳින්න ගියාපුවම සිදුවෙන දේ තුළ සිදුවෙන බුදුන් වහන්සේ වදාළ පෙළ දහම ඉගෙන ගන්න. ඒක ඇසෙන් කනට නාසෙන් නාසයට නාදිවට දිවෙන් කයට වෙනස් වෙන්නේ ආරම්මණයේ ස්වභාවය විතරයි. රූපයේ, ශබ්දයේ, ගන්ධයේ ආදි වශයෙන් ඒ අරමුණ වල ස්වභාවය විතරයි. නමුත් අර ඒ සමග එකතු වෙන්න යාමේදී ඇලෙන්ට ගැටෙන්ට යාමේදී සිදුවන ප්‍රමාදය තථාගතයන් වහන්සේ මේ සංයුත නිකායේ කන්දක වග්ග සලායතන වග්ග තුල පෙළ දහමක් වශයෙන් පෙන්වලා තිබෙනවා. අන්න ඔබ ඉගෙන ගන්න මේක ඔබ ළඟ සිදු වෙනවයි කියලා, මේකටයි ප්‍රමාදය කියන්නේ, මේක සිදු වෙන්නේ සිහි නැති නිසායි කියලා. එතකොට තේරෙවි මෙන්න මේක සිදු නොවෙන්න සිහිය පාවිච්චි කරන්න ඕනේ. එතකොට සිහියෙන් කටයුතු කිරීම කළා අප්‍රමාදය ආරම්භ වෙයි. අසිහියෙන් කටයුතු කළා ප්‍රමාදයේ මාර්ගය වැහෙන්න පටන් ගනී. එතකොට අන්න අර සතිපට්ඨානය සිහිය පිහිටුවා ගන්න වෙනවා. මොකටද? අප්‍රමාදව අමත පදං. සිහියෙන් කටයුතු කිරීම නිවනට මගනේ. ඒක චත්තාරෝ හරි සත්ත හරි අට විසති හරි ඕන එකක්. හුඟක් කරන්න බෑනේ. එකයි කරන්න පුළුවන්. ඇහි හරි කනේ හරි නාසයේ හරි පවත්තන ඉරියව්වේදී සසර හැදෙන්න අනාගත ඵල උපදින්න හේතු ඉතුරු වෙන්න කටයුතු කරනවා නම් එයයි ප්‍රමාදය කියන්නේ. ඔබ බාහිර කාරණා බලන් හිටියට ඇතුළත බලන්නේ නැහැ. මම ඒකනේ කියන්නේ ඔය. ඉරියව් රණු සිහිය තියාගත්තට අර ඇතුළත සිදුවෙන සිද්ධිය තේරුම් ගන්න නැහැ කියලා. ඇතුළත සිද්ධිය දැක්කම මෙන්න මේක නොවෙන්න කටයුතු කරන එකට තමයි අප්‍රමාදය කියන්නේ. අපි උත්සාහ කරමු. ඔබ මාත් සමග එන්න මේ පෙළේ. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ලෝකේ හඳුනා ගන්නට ඔබ අරමුණු ගන්නවා. ඒ තියෙන දේවල් වලට අදාළ අගයක් ඔබේ හිතේ තිබී හොඳයි නරකයි හරි වැරදි තරහකාරය විරුද්ධවාදියා මෙතර ආදී වශයෙන් සංකල්පයකුත් එනවා හිතට. ආදේව නෙමෙයි මින් පෙර තියාගත්තුවා. යනු සෑම දෙයක් සම්බන්ධයෙන් ඔබ විඳින ආකාරයේ දැන් එකක් නොව Taman එකතු කරගත් අගයක්. හොඳයි නරකයි රසයි තිත්තයි කැමති අකමැති ආදී වශයෙන් අගයන්. ඔබට අදාළ මේ චිත්තාභ්‍යන්තරයේ පවතිනා වූ ස්වභාවය විඳින්න මතුවෙන්න ඕන. තරහව විඳින්න, ඊර්ෂ්‍යාව විඳින්න, වෛරය විඳින්න, රස විඳින්න, සැප විඳින්න බාහිරින් එදුනහම මතුවෙනවා. බාහිර කාරණයක් එදෙනවා මතුවෙනවා. ඔබ බාහිර කාරණේ විඳිනවා කොට ඇත්තම බැලුවම බාහිර කාරණේ උදව්වෙන් Taman හදාගත්ත දේ මතුවෙනවා. දැන් එතනයි ප්‍රමාදය තියෙන්නේ. අර දරුවා අඬන එකේ ඉඳලා කෑ ගහන එක අතට ගහන තැන දක්වා වැඩ දියුණු කර එක තමයි මම මේ පෙන්න හදන්නේ. අර බාහිර කාරණා නිසා ඇතුළතින් එන්න ආ වූ කාරණේ ඔබ හිතට එනවා. ඒක කාම විතර්කය, ඒක ව්‍යාපාද විතර්කය, ඒක විහිංසා විතර්කය. එහෙම නැත්නම් ඒක තින්නම් සංගති පස්සෝ. ස්පර්ශ වූ දේ, ස්පර්ශ වූ ස්වභාවය ඔබ රාග දේශ මොහ වශයෙන් විඳිනවා. සැප දුක් වේක්ෂා වශයෙන් විඳිනවා. විඳීමේදී ඔබට අදාළ පරිදි මේක සම්බන්ධයෙන් ඇලීමක් ගැටීමක් ඇති කරගන්න වේදනා පත්‍ය තණ්හා. තණ්හා වුණොත් ඒ යන පාරින් එහාට ස්වභාවික සංක්‍රිය සිද්ධ වෙනවා උපාදාන. උපාදාන වුණොත් එතනින් අවසන් වුණාට චිත්ත වීතිය නැත්නම් අවසන් වුණාට සිත හටගෙන භව සම්මෝ දෝෂය. අන්න හටගෙන නැසෙන ස්කන්ධ පංචකය තුළ පස්ස වේදනා තණ්හා උපාදාන භව වීම ප්‍රමාදයයි. මේක වෙන්නේ සිහිය නැති නිසා. අන්න එහෙම මම මේක නැවත නැවත කියනවා මේ මොහොතේ අරමුණේ මුලා වීම තුළ උපාදානෙන් සසර හදනව ඇරුණාම තියෙන සසරක කවුරුත් යන්නේ නැහැ. එයින් පෘථග්ජන පුද්ගලයාට පවෙන් සතර හදන්න පුළුවන්.
පව නරකයි කියලා ඉගෙන ගත්තොත් පිනෙන් සසර හදන්න පුළුවන් උපාදානය තුල. බුදුහාමුදුරුවෝ හම්බුනේ නැත්නම් පිනට එහා ගින් ලෞක ධානයෙන් සසර හදන්න පුළුවන්. කවුද ගැලවුනේ? මරණය නම් වූ උගුලෙන් සදාකාලිකව ගැලවුනේ කවුද? අපාගත සත්‍යය හෙන්චුත වෙන්න ඕන. දෙවියෝ හෙන්චුත වෙන්න ඕන. බ්‍රහ්මයෝ හෙන්චුත වෙන්න ඕන. ඒ ආයුෂ ඉවර කරලා. විපාකේ කාලය ඉවර කරලා. ආගන්තාරෝ පුනබ්බණං ආයෙ මෙහෙන්න ඕන. එනිසා මේ දුගතිගාමී වීම සුගතිගාමී වීම කාමසුගතිය දෙවියන් පැත්තට බබලෝගාමී වීම එළියට යන්න දොරක් නැති සැප ඇති තැනකට යාම. දොරක් නැහැ එතනින් එළියට යන්න. ආපහු ආයෙ මෙහෙන්න වෙනවා ගිය දොරෙන්ම. මම නෙවෙයි මේවා මෙහෙම පැහැදිලි කරන්නේ අවිජ්ජාගතෝ යම් බික්කේ පුරිස පුද්ගලෝ පුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති අනිජ්ජං චේ සංකාරං අபிසංකරෝති කියලා බුදුන් වහන්සේ. අර අபிසංකරෝති කියන එකේ තේරුම අනාගත ඵලයක් උපදින්න හේතු තැබීම අபிසංකරෝති කියන පදයේ තේරුම ප්‍රමාදය. දැන් ඉතින් ඔබ ආගමික බෞද්ධ වෙන්න පුළුවන් අන්‍ය ආගමික වෙන්න පුළුවන් ස්ත්‍රී වෙන්න පුළුවන් පුරුදු වෙන්න පුළුවන්. ශාසනය නම් නැත්නම් බෞද්ධකමේ නම් මහාන වෙලා ඉන්න භික්ෂුණියක් වෙන්න පුළුවන්. කොතන හිටියත් ඔබ පෘථග්ජන නම් මේ ප්‍රමාදයනේ. දැන් ප්‍රමාද විය යුතු මොහොත අප්‍රමාද වෙන්න ඕනේ. එක වතාවක් නෙමේ නැවතත්. කුමක් සඳහාද? මච්චුනෝ පදං අවසන් කොට අමත පදං සඳහා. දැන් මරණයට පාර මොකක්ද එතකොට? ශරීරය බිඳී යාමද? නෑ. පව් රැස්වීම, පින් රැස්වීම, ධාන කුසල් රැස්වීම ශරීරය බිඳී ගියා සතර ඇවිදින්න හේතුව ඒක. එනම් ලබාගත් ජීවිතයේ බුදුවරයෙක් වැනි කරුණු උතුමෙකුගේ කරුණු පැහැදිලි කරගෙන භව ගමනට හේතු එකතු කිරීම වෙනුවට භව නිරෝධගාමීත්වයට මඟ පාදා ගන්න එක තමයි මේ සිහියෙන් කටයුතු කිරීමයි කියලා අප්‍රමාදය කියලා කියන්නේ. ඔබ ලබාගත් භවයේ මීට වඩා සැප හොයන්න භව ගමන සඳහාම හදා ගන්නවා. ඔබ බුදු සමය සඳහන් අප්‍රමාදය ගැන විමසීමක් කරන්නේ. ඔබ බාහිරින් පේන මට්ටමින් මේ ලෝකේ සැප තියෙනවා. මිස්සරහටත් මේව අපට හම්බ වුණොත් ලක්ෂපති කෝටිපති වුණොත් ඒ සැප හොඳයි. අන්න එහෙම ප්‍රමාදිත්තේ ප්‍රමාද විහාරිත්තේ ගොදුරක් බවට පත් වෙනවා ඔබ. මේ ගොදුරක් බවට පත් වුණ ඊට වහවැටෙන පුද්ගලයාට අප්‍රමාදය තේරෙන්නෙත් නැහැ, තේරුම් ගන්න ඕනකමකුත් නැහැ, සවන් දෙන්නෙත් නැහැ. දැන් ප්‍රමාදය අනිවාර්යෙන් අනුසෝතගාමී සහ පරිහානගාමී. යන පැත්තට යන සහ පිරිහීමට යන. මොකද මේ භාවිතා කිරීම තුළින් නැවත නැවතත් චිත්ත අභ්‍යන්තරයේ අර මූලය බලවත් වෙනවා. බලවත් වෙන්න වේගවත් වෙනවා. දැන් තේරුණාද අසහියෙන් කටයුතු කිරීමයි කියලා ප්‍රමාදයේදී ඇසේ කනේ නාසයේ දුවේ අරමුණු රසයට මුලා වීමේදී චිත්තාභ්‍යන්තරය සඳහා හේතුවක් ඉතුරු වීම කර්ම රැස්වීම නැත්නම් ඒ ප්‍රමාදිත්වයේ විපාකයයි. දැන් ඊට පස්සේ ආපහු විපාකයක් ලැබෙනවා මෙලොව සහ පරලොව වශයෙන් එකට ප්‍රවෘත්ති ප්‍රතිසන්දි විපාක කියලා කියනවා. එසේනම් කර්ම විපාක සම්බන්ධයෙන්ම ප්‍රමාදයේ ප්‍රතිඵලයක් නේද? දැන් මේවා කවද්ද කළේ? කළපු දේවල් ඉස්සර කරා කියලා කියයි. නමුත් මේ හැම එකක්ම කරන කාලේ ඉස්සර නෙමෙයි මේ මොහොතේ කරපු දේවල්. දැනුත් අපිට මේ මොහොත තියෙනවා. ඉස්සර කරපු දේ නොකර මේ මොහොත වෙනත් පැත්තකට හරව ගන්නට. මේකට එකතු නොවෙන්න දියුණු කරන්නා වූ දැක්මකට, අවබෝධයකට, මෙහෙයවීමකට සති කියලා කියනවා. දැන් ඔය එකතු වෙන එකට කියන්නේ මුට්ට සති, මිත්‍යා සති. මිත්‍යා සතියෙන් භව ගමන හැදෙනවා. දැන් ඒක සිදුවෙන බව ඔබට තේරෙනවා නම් අන්න අවදි වූ තැන් පටන් නින්දට යනතුරු මේ මොහොත යොදන්න ඕන භව ගමන සකස් කරන්න මේ භව නිරෝධගාමීත්වය සඳහා. එතකොට එහෙම නිරෝධ වෙනවා නම් කොහොමද නිරෝධ වෙන්නේ?
වර්තමාන ඒ රසවින්ද අනාගත ඵලයක් උපදින්න හේතු තැබුවොත් නිරෝධ වෙනවද? නැහැ. ඒ සසර හදන්න හේතු තැබුවා. එහෙම තැබුවොත් වර්තමාන හේතු නිසා අනාගත ඵල. තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම් තුළ පමා වූයේ මිනිසා. දැන් මෙන්න මේ වැඩ කටයුතු නවත්තන එක නෙවෙයි. සසරක් හැදීම සඳහා චිත්තාභ්‍යන්තරයට හේතු ඉතුරු වෙන එක ඔබ මේ පිළිබඳව නුනුවණින් මෙනෙහි කිරීම නිසා නැත්නම් අදාළ කරුණ පිළිබඳව වැරදි ආකාරයෙන් පරිහරණය කිරීම සිදු වෙන දෙයක් නිසා. ඒකට තවත් පදයක් පෙන්වන්නේ මමත්වෙන් ගැනීම තුළ. දැන් මේකනේ පුරුදු කළේ. අසුරු ගසන සැනකින් හිතට ආපු ගම මේකට එකතු වෙනවා වරුණාම මේක අවසන් කරන්න පවත්වනවා වරුණාම නවත්තන්න ඔබට තේරෙන්නේ නැහැ. එනිසා ඒ සඳහා පාවිච්චි කරන සිහිය මුලා වූ සිහිය. බලන්න සමස්ත සමාජයේම වැරදි පැත්තකට නේද යන්නේ කියලා. සමස්ත සමාජයේම අනුසෝතගාමීන් නේද කියලා. දැන් මේ මොහොත මේ අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු නොවි අවසන් කරන්න පුළුවන් නම් ඒ අවසන් කිරීම සිදු වෙන්නේ සිහියෙන්. අලුතෙන් බුදුන් වහන්සේ වදාළ පරිදි අපි මේ සඳහා වෙනම සිහියක් හදලා රෝපණය කරලා පෝෂණය කරන්න වෙනවා. ඒක නිකන් එකක් නෙමෙයි. සති කියලා කියන්නේ තවත් චෛතසිකයක්. ඒක අකුසලයෙන් වෙන්නීම සඳහා බලවත් කරන්න ඕන චෛතසිකයක්. එතකොට ඒ කුසල චෛතසිකය ප්‍රසෝපණය කරලා පෝෂණය කරනවට කියනවා සතිය වඩනවා. සති චෛතසිකය බලවත් කරනවා මේ අදාළ තැනට එනකොට එය වළක්වන්නට. දැන් බලන්න මේ අදාළ තැනට එනවා කියන්නේ මොකද්ද? uppannam kama vitakkam. uppannam ව්‍යාපාද විතක්කම්. uppannam විහිංසා විතක්කම්. මොකක්ද ඔබ කළේ? එකතු වුණා. සතිය නැති නිසා. ඔබ කල්පනා කරනවා ගැහුවොත් දිනුම්, පැරැද්දුවොත් දිනුම්, රිදෙව්වොත් දිනුම්, පලිගත්තොත් දිනුම්, එකට එක කළොත් දිනුම්. අන්න ඔබල් අමාරුවේ දාන මාරයාට ඔබ ඉඩ දුන්නා. ඔබට පාලනයක් තිබුණේ නැහැ. මොකද සතිය නැති නිසා. දැන් මේ වැඩේ කරන්න නෙමෙයි නොකරන්න. අපි ගන්න ඕනේ අවේරේනච සම්මන්තියන් නොකිරීමටයි සිහිය ඕනේ. අක්කෝ දේන කෝද කරන්න නෙමෙයි සිහිය නොකරන්නට. අන්න ඒ නිසා මේ පැත්ත දියුණු කරනවට කාමාංග කියලා කියනවා. අර පැත්ත දියුණු කරනවට බොජ්ජංග කියනවා. අවබෝධය පිණිස දියුණු කරන්න ඕන අංග. දැන් ඊට පස්සේ සතිය නැත්තේ කොහෙද? සතර ඉරියව්වේ පස් දොරේ. සමානෝද්වාරේ නින්ද ඇරුණා. ඉතට එන ඕනෑකොට එකතු වුණා, කිව්වා කළා, ගහගත්තා වෙනගත්තා. ඕක තමයි පුරුදු පාප්ප. දැන් මේ හැම මොහොතම එන්නේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයින් වර්තමාන මොහොතේ ඉන්න එකකින්. අන්නේ එන මොහොතට මේ පරණ පුරුදු පුද්ගලයාට තාපහු අපේ මෙහෙවන්ට නොදී එයාට ඇවිදින් අයින් වෙන්නටත් අපි අනාගතයක් නොහදන්නටත් මෙන්න මේ සතිය විසින් මෙතෙන්ට මැදිහත් වීම තුළ අතීතයේ මරා දැමීම සහ අනාගතයක් නොසෑදීම සිද්ධ වෙනවා. සසර කඩන තැන. අන්න ඒකටයි සිහිය ඕනේ. එහෙනම් සිහියදී වෙන්න ඕන මොකද්ද? කර්ම රැස් වෙලා බෑ, කර්මක්ෂය වෙන්න වෙනවා. අනාගතේ හැදිලා බෑ, අනාගතේ දැන් හරිද සිහියෙන් කටයුතු කිරීමයි කියලා අප්‍රමාදය. දැන් මට කියන්න හුස්ම ඉහළ පහළ ගත්තයි කියලා කර්මක්ෂය වෙනවද? අඩිය තිබ්බයි කියලා කර්මක්ෂය වෙනවද? ඒ ඔබ එදිනදා ඉරියව්වට සිහිය පැවැත්වීම කියන්නේ සම්මතයේ පෘථග්ජනයෙන් හදපු වැරදි අර්ථයක් නේද? ඒක අභ්‍යාසයක් වශයෙන් ගත් කල මේ සඳහා පළපුරුදු වීමක් වෙන්න පුළුවන්. උපන්තැන් ඉඳලා වැරෙන කල්ම හුස්ම ගන්නවා බැලුවේ නෑනේ. ඒ සිහිය කියන්නේ හුස්ම ගන්නවට නෙමෙයි. ඒක දැනෙනවට. අන්නේ දැනෙන ගතිය මෙතෙන්ද මේ විතර්ක එනකොට දැනෙනකොට අපට ආවයි කියලා කුසල චෛතසිකයේ විසින් අකුසල චෛතසිකයේ මරනවා, නැත්නම් අකුසලයෙන් වෙන්වීම සතියෙන් කරනු ලබනවා. දැන් එහෙනම් පරණ පාරේ යන්න මේ සතිය ඕන. එන්න ආවට අනාගතයක් හදන්න නැතුව යන්න. දැන් අවදි වූ තැන් පටන් නින්ද දක්වා සෝවාන් රහත් දක්වා තමයි මේ කියන සතිය පාවිච්චි වෙන්නේ. ආරි සත්‍ය සතිය. භාවිතෝ බහුලීකතෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති.
බොහෝකට භාවිතා කරන්න වෙනවා. ඇයි යම්තාක් ධර්මයේ තේරෙනතුරු මේ පස්දොරට පාවිච්චි කළ චිත්තාභ්‍යන්තර ගත කළා වූ කුණු ගොඩක් ගැටෙනකොට උපදිනවා. මට තරහ එනවා, වෛර හිතෙනවා, මරාරම එනවා, පලිග. ඒ සේරම පරණ හදාගත්ත කුණු ගොඩවල්. ඔබට වද දෙන්නේ මේවා නෙමෙයිද? ඉතින් ඕවා තියෙනතුරු එන එකෙන් දුක් නෙමෙයිද හටගන්නේ? මේ ටික සංගවා තබාගෙන ඒ දුර්ගන්ධෙන් නිදහස් වෙ නොහැකි. මේ ටික ඇවිදින් ඉවත් වෙන්න ඕන. ඇවිදින් වර්තමානයේ හරහා අනාගතයට තැබුවොත් ඉවත් වෙන්නේ ආයෙත් හිත ඇතුළට රිංග ගන්නවා, සංසාර චක්‍රය හදනවා. නමුත් උපන්න කුසල් දුරු කිරීමට ගන්නා වායාම කියන එකේදී එන්න වෙන ආවට කමක් නැහැ. වර්තමානයේ හරහා අනාගතයක් හදන්න නැත්නම් ආපු එකට ඉන්න තැනක් නැහැ, ආයතනයක් නැහැ, සිතේ හටගත්ත දේ නැති විය යුතුයි. දැන් මේ කාම විතර්කයේ, මේ ව්‍යාපාද විතර්කයේ, විහිංසාව විතර්කයේ කියන්නේ පංච උපාදානස්කන්ධේ නෙවෙයිද? ඉමේ පංච උපාදානස්කන්ධේ පෙර පුරුදු පරිදි අසහියෙන් ගහගන්න, බැන ගන්න, කපා කොටා ගන්න එකතු වීම වෙනුවට එකතු නොවීමෙන්, ඒක මගේ ආත්ම කොට ගැනීම හේවත් නිත්සෝකාත්ම වශයෙන් ගන්නා බවත් එකතු නොවීමෙන් බුදුන් වහන්සේ වදාළ නුවණින් දකින අනිත්‍ය සිදු වෙන බවත්. දෙනුවණින් දකින නෙමෙයි. ඒ සමගම උපන්න කුසල් දුරු වීමත් ක්ලේශයන් ප්‍රහීන වෙන බවත්. මේ සඳහා ඉඩ පෑදුවේ සතිය බවත්. සතිය අකුසලෙන් වෙන්නේ මේ බල සේනාවේ දෙවන්නා බවත් කුසල චෛතසිකය. සද්දා සති. සද්දාත් උදව් වෙනවා. සති විතරක් නෙමෙයි. සද්දා සති හිරියොත්ප්ප අලෝභ අදෝස අත්‍රමත් සියල්ල උදව් වෙනවා අකුසලෙන් වෙන්නීමට. ඒවා ඔක්කොම දිනු කරන්න ඕන දේවල්. අර කුසලස්ස උපසම්පදා කියන්නේ මේ චෛතසික ඔක්කොම වැඩි දිනු කරන්න ඕන කියන එක. දැන් එතකොට ත්‍රිපිටකයේම ඔක්කොම කියවන්න ඕන නෑ නේද? තේරෙනවා නම් වෙන එකම සූත්‍රයක්වත් කියවන්න ඕන නෑ නේද? ඔබට තේරෙනවා නම් ඔබ විසින් හදාගත්ත අතීතයක් විසින් ඔබ පාලනය කරනවා. ඔබට වද දෙන්නේ මේ අතීතයෙන් ඇවිදින් එකට එකතු වීම. මේ මොහොතේ මමත්වයෙන් ගන්නවා කියන එකේ සිහිය නෑ. ඔබ යම් කිසි ප්‍රතික්‍රියාවකට යන්නේ ගහ ගන්න, මරා ගන්න, කපා ගන්න, කොටා ගන්න, එකට එක කරන්න අදහස් දක්වන්නේ ත්‍රිවිධ විතර්කයේ පාදක කොටගෙන. සිහිය නෑ. එනම් පවත්තන්න තමයි පුළුවන්. සතර හදන්න තමයි පුළුවන්. එනම් ප්‍රමාදය. මේ තණ්හා උපාදාන භව විද්‍යා සංකාර වීම තමයි ප්‍රමාදය කියන්නේ. දැන් අන්න ලෝභ නෙయ్యේ නුලුබ්බති, දෝෂ නෙయ్యේ නදුස්සති. මේක කොහොමද මෙහෙම නොවෙන්න කඩන්නේ? සිහියෙන් කටයුතු කිරීමේදී මොකද වෙන්නේ? අප්‍රමාදය වෙනවලු. දැන් ආවා විතර්කය. නාදිවාසේති ඉවසන් නැත්නම් තින්නම් සංගති පස්සෝ තමයි ආවා කියන්නේ. නමුත් නාදිවාසේති පස්ස නිරෝධා. එහෙනම් වේදනාවක් තියනවද? අර පරණ කුණ කොට විඳින්නේ නැහැ. වේදනාවක් නැහැ. නැත්නම් තණ්හාවක් තියනවද? නැහැ. නැත්නම් උපාදානයක් තියනවද? නැහැ. නැත්නම් භවයක් තියනවද? නැහැ. දැන් ඒක අනාගතේ හැදුනාද ඉවර වුණාද? අතීතේ ඇවිදින් ඉවර වුණා, අනාගතේ නොහැදී ඉවර වුණා. දැන් ප්‍රමාද වුණාද? අප්‍රමාද වුණාද? මේ වැඩේ කලේ එකතු වීමෙන්, දෙක නොවීමට සිහිය පාවිච්චි කිරීමෙන්ද? දැන් සතිපට්ඨානේ වඩනවා. අවදි වුන් මන් පටන් නින්දට යනතුරු සතර ඉරියව්වේදී සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. අවිද්‍යා දෝමනස්සං සංසිඳීම සඳහා සතිමත් වෙන්න වෙනවා. හතර ඉරියව්වේදී සංසිඳවන්න තියෙන්නේ අර සතිමා. සතිමා. දැන් ඔබට තේරෙනවද මේ බුදු සමයේදී තමන්ගේ ක්ලේශයන් ප්‍රහීන කිරීම සඳහා, සසර හැදීම වැළැක්වීම සඳහා, උපන්න කුසල් දුරු කිරීම සඳහා තමන් විසින් දියුණු කරගත්තා වූ ඔය අදා පඤ්ඤාය දියුණු කරගත්තා වූ මේ සතිය ලොකු වැඩ කොටසක් කරනවා කියලා. කොතෙන්ද සතියද? අනාගතයක් නොහදා අවසන් කරන්න තියෙන වීරිය, සති, සද්දා, විරි, සති, සමාධි ඔක්කොම තියෙන විරිත් තියෙනවානේ. ඔන්නෝම ඔය ත්‍රිපිටකයේ පුරා පවතිනා වූ සතිමතෝ කියන පදේ සතිපට්ඨානෙට විතරක් අයිති කරන්නේ නැතුව ඔබ තුල තේරුම් ගන්න බලන්න. අනතුරුව ඔබට මොකද වෙන්නේ? ප්‍රායෝගික වෙන්න වෙනවා. අදාළ සතුරා එළියට එන්න ගන්න අදාළ අමුද්‍රව්‍ය යොදන්න වෙනවා. සංගවා තබා ගන්න බෑ.
දැන් Taman සතු මේ දුර්වලකම් ටික මතුවෙන්නේ කොයි ඉරියව්වේද කියන එක පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ඔබට තියෙන්න වෙනවා. සියලු දෙනාට එකම ඉරියව්වකදී එකම කාරණයකදී මතුවෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම කියන්නේ කවදාවත් මේක හවුලි කරන්න බෑ කරවන්න බෑ කියලා. තම තමන් ඇලුනේ ගැටුනේ මොන කාරණාවලද ඒ කාරණාවලදී මේ ඒ අයට උපදින්නේ. තම තමන්ට ගැටුම් තියෙන්නේ gedara දරුවන් සමගද, බිරිඳ සමගද, නැන්දා මාමා සමගද, අසල්වාසීන් සමගද, දේශපාලනය සමගද, බඩු මිලිහෙල යාම සමගද, එහෙම නැත්නම් වාහන ධාවනයේදීද, සේවකයන් පාලනයේදීද, තමන්ගේ ස්වාභාවික තත්ත්වයේ ඉවත් කොට විතවි ගොස් ඔබව පාලනය කරන්නා වූ මධ්‍යස්ථානයේ බවට කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ පත් වෙන්නේ කොතනදීද? අදාළ ශේස්ත්‍රවලදී. දැන් මධ්‍යස්ථානයේ භාවනාව තියලා ගෙදර යන්න ඕනේ නැහැනේ, සිහිය අරගෙන යන්න යන තැනකට. කන්තෝරුවටත් ගෙනිච්ච හැකි, වරායටත් ගෙනිච්ච හැකි, රියදුරටත් ගෙනියන්න පුළුවන්, පාසලටත් ගෙනියන්න පුළුවන්, රෝහලටත් ගෙනියන්න පුළුවන්. තේරුම් ගත්තාම තමන් මේ සංසුන්න නිලයක හිටියට තමන්ගේ අභ්‍යන්තරයේ දුර්වලකමක් තියෙනවා. මෙයා කොයි වෙලාවෙ හරි දුර තැනක් බල මතුවෙනවා. අර තියෙන්නේ මේ රෝගයක් මේ මොකක්ද ඒකට කියන්නේ? වචනේ මතක් වෙන්නේ නැහැ. ශරීරයේ යම් තැනක් හර්නියා. ඔය යටිබඩ කොට ප්‍රදේශයේ හැර මේ උඩු සම තුනී වුණාම මෙතනින් ඇතුළත කොටසක් එළියට එනවා. ඒ තුනී වුණාම නෙන්නේ. ඇතුලේ තද කරලා තියෙන්නේ, නමුත් තුනී වුණ තැනින් එළියට එනවා. අන්න ඒ වගේ ඔබේ දුර්වල තැනක් බලා මේක එළියට එනවා. ත්‍රිවිධ විතර්කය. ඒකට තැනක් තියනවාද? දුර්වල තැනනේ. සිහිය දුර්වල වෙන තැන. අන්න තේරුම් ගත්ත පුද්ගලයාට ඊට පස්සේ අවදි වූ තැන් පරන් නින්දට යන තමන් ජීවත් වෙන ශේස්ත්‍රයමයි භාවනා මධ්‍යස්ථානය. වර්තමානයයි මධ්‍යස්ථානය. භාවනා කර්මස්ථානයේ වෙන්නේ කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ උප්පන්නං. උපදින්න ඕනවා. හංගනින්ට නෙවෙයි. උප්පන්නංගෙකේදී බුදුන් වහන්සේ පහන අපහන දෙපැත්තට පෙන්නනවා. පෘථග්ජන පුද්ගලයා අදිවාසීති නප්පජහති නවිනෝදේති නබි අන්තිකරති රණෝභාවං ගමේති සතර හදනවා අහු ප්‍රමාදයයි. ඔහුට අසිහිය. ඔහු ගැහුවොත් ගැහුවා, මැරුණොත් මැරුවා, කැපුවොත් කැපුවා, ওই පැත්තට ගියා. අන්න සතිය පුද්ගලයා නාදිවාසීති පජහති විනෝදේති බ්‍යන්ති කරති. ඔහු අතීතයේ එnderලා අවසන් කරනවා, වර්තමානයේ නොතබ අවසන් කරනවා. දැන් සිහියෙන් මොකද වෙන්නේ? කර්ම රැස් වෙනවාද අනාගතයට? උපන්න කුසල් දුරු වෙනවා, උපන්න කුසල් නූපදිනවා. සිහියෙන් කටයුතු කිරීමයි කියනද අප්‍රමාදයේ නිවනට මගේ. දැන් මොකද වෙන්නේ? කර්ම සෙව වෙනකොට, සංසොන් සිතට යනකොට ඒ යන්නේ සෝවාන් ආදී මාර්ගඵල වලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිරීමට. පේනවාද සිහියේ කාර්යභාරය? මේ ත්‍රිපිටකයේ ඔක්කොම කියවලා ගලපා ගැනීමේ ප්‍රතිඵලය මතක තියාගන්න. මේ සරල කරලා දෙන්නේ ඔය පොත් ගොඩක් ඔළුවේ තියාගෙන ඉන්න හරි ඔක්කොම කියව පාලි දන්නේ නැති පාලි කියව දන්නේ නැති දඹදිනියෝගේ සිංහල මේ කියවලා හිටම් පොත් පෙරලා શબ્දකෝෂ හොයන්න ඕනෙත් නැහැ. මමත් කරන වැඩක් නේ ඔක. යම් පදයක් දැක්කහම ඒකේ ඓතිහාසික සහ ශාස්ත්‍රීය වගේ බරපතලයි සරල සිංහලට පෙරලා ගන්න වෙනවා. මොකද්ද මේකෙන් කියන්නේ කියන එක හොයලා වචනයක් හදන්න වෙනවා. ඔබට සද්ධර්මශ්‍රවණය කියන එකේ තේරුම මෙන්න මේ ඔබ ළඟ සිදුවෙන්නා වූ සසර ගමන හදන එක තේරුම් ගන්න එක. දෙවනුව තමන් අතෙන් සිදුවෙන්නේ මේ මොහොත වර්තමානයේදී මෙතෙන්ට මෙයාට ඉඩ දෙන්නේ නැතිව. මෙයා මෙතනින් බැහැර කරන්නට. දැන් අර තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා කර්ම රැස්වීමනේ. තණ්හා නැත්නම් උපාදාන නැහැ, උපාදාන නැත්නම් භව නැහැ, භව නැත්නම් ජාති නැහැ නේද? දැන් එතකොට අවිද්‍යා සංඛාරද විද්‍යා විමුක්තියද? දැන් සිහියෙන් විද්‍යා විමුක්තිය පත් කළා නේද ඔබ මොහොතක් පාසා. ඉතින් අනුපස්සේ විහෙරති අවදි වූ තැන් පරන් නින්දට යනතුරු සෝවාන් තැන සිට රහත් වෙනතුරු එහෙම නැත්නම් 7 දවසේ සිට දවස් 7 අවුරුදු 7ක් දක්වා ඔය පෙන්නන්නේ. නිරන්තරයෙන් ඔබට මේක වඩන්න පුළුවන් නම් සතියෙන් මේ එන අවස්ථාව බැහැර කරන්න. ඔය කියන තරම් අමාරුත් නැහැ, ඔය තරම් පොත් ගොඩක් දැනගන්න ඕනෙත් නැහැ, ඔය කියන තරම් ලොකු දහමක් ඇත්තෙත් නැහැ. ඒකයි මම තැම්මලාවට කියන්නේ සුනීතට තේරුණ, සෝපාකට තේරුණ, රජ්ජුමාලාට තේරුණ මේ අකුරු ශාස්ත්‍ර ඉගෙන ගන්න තහනම් කරපු උගතුන් නොවන අන්ත දුගීන් බවට පත් වුණ අසරණයන්ට තේරුණ භව නිරෝධගාමී ප්‍රතිපදාව මෙතරම් බරපතලකට මිනිසුන් අමාරුවේ දාන එක බලවත් අසාධාරණයක්. හිතන්නවත් බැරි, කියන්නවත් බැරි පාරමිතා සම්පූර්ණ කරන්න පෙරම් පුරන්ට ඕන
අනාගත බුදුරය යනකම් ඉන්න ඕන. තව නොයෙක් ಜಾති කරලා කවදාවත් තවතින් සංයෝජන 10ක් කඩන්න ඕන කියලා. කවදාවත් කරන්න බැරි විදිහට නොකරෙන්නම කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා අමාරු කළ බුදුදහමක් තුළ ඒක හොයන්න යන්නේ නැතුව ලේසි කළ බුදුදහමක් තුළ ඔබ තුලින් මේ කාරණාව පිළිබඳව අවධානය යොමු කරන්න. එතකොට දැන් මම මේ පැහැදිලි කරන්න උත්සාහ කළේ මොකක්ද? ඔබ ළඟ සතිය බිඳ වැටීම ළමා කාල පටන්ම පටන් ගන්නවා. ඒව දිගටම ගෙනියනවා. ඒ නිසා නෙවෙයිද ඒවට අහු වෙමින් දුක් ගෙනත් දෙන්නේ. දැන් අලුතින් එකතු කරන්න ඕන පාරක් නේද සතිය කියන එක. ඒක පුරුදු කරන්න ඕන නේද? වඩනවා කියන එකේ තේරුම නැවත නැවතත් මෙනෙහි කරන්න ඕන කියන එකනේ. නූතනෙත් කියනවා නේද යම් අදහසක් හිතට පළවෙනි වතාවට දුන්නට පිළිගන්නේ නැහැ 20 වතාවක් විතර කියනකොට ඒක අනුගමනය කළ එකක් කියලා පිළිගන්නවායි කියලා. ඒක තමයි සති බල, සති ඉන්ද්‍රිය, සති බල, සති සම්බොජ්ජංග සම්මා සති කියලා එක පෙන්වන්නේ වැඩෙන ආකාරය. එනිසා පාළි දැනගත්තේ නැතුවට කමක් නැහැ. ත්‍රිපිටකයේ ඔක්කොම කියවෙ නැතුවට කමකුත් නැහැ. ඔබට මෙන්න මේ දේ තේරෙනවා නම් දැන් ඔබට සතිය සිහියෙන් කටයුතු කිරීම තුළ භව ගමන වෙනුවට භව නිරෝධගාමීත්වය සිදු වෙනවා මොහොතක් පාසා. දැන් ඔහු අප්‍රමාද විහාරී. දැන් බුදුන් වහන්සේ යාට කියනවා අප්‍රමාද විහාරදී. ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදිද සාමණේරද උපසම්පදාද මේවා වැදගත් නැහැ. සම්මතයට වැදගත් දේවල්. ඒවා නෙමෙයි එක සිදු වෙන්නේ සතියෙන්. සතියෙන් මේ කරන දේ නවත්තන්න බාහිර කාරණා වලට බෑ. ඉතින් මේ බාහිරෙන් තිබෙන කාරණා මේ මග වළක්වනවායි කියලා හිතනවා නම් කෙනෙක් ඔවුන්ගේ අනවබෝධය. ඒවා නැතුව බෑ කියලා හිතනවා නම්. අදාළ කරුණු තේරුම් අරගනිමින් ධර්ම ශ්‍රවණය තුළ Tamanගේ මේ සතිය වඩි දියුණු කරගත්තාම ඔබ අර භවගාමී පාරෙන් නිදහස් වෙනවා. දැන් භව නිරෝධගාමී. කෙමෙන් ඔබ සසරට සමීප වෙනවා. ඒනට බුදුන් වහන්සේ වෙත සමීප වෙනවා. දැන් ඔබ තුල ක්‍රියාත්මක වෙනවා අපමාදෝ අමත පදං. පෘථග්ජනයා තුල ක්‍රියාත්මක වෙනවා පමාදෝ මච්චුනෝ පදං. මෙන්න මෙහෙම මේකට අදාළ කරුණු ටිකක් තුනක් තවම කියන්න කැමතියි. මේකට කියනවා මේ කරුණු මනාව පැහැදිලි කරගත්ත කෙනෙක් ඔබට කියලා දෙනවා. එක් පැහැදිලි කරගත්ත කෙනා තමයි සත්පුරුෂයා කියලා කියන්නේ. කල්යාණ මිත්‍ර සේවනයේ සත්පුරුෂ සංසේවය කියන්නේ ඒකයි. ඔහුගෙන් මේ කරුණු එළියට එම ධර්ම දේශනය. ඔහුගෙන් මේ කරුණු ගැනීම ධර්ම ශ්‍රවණය. අපට ධර්ම දේශනය කරන්න පුළුවන් ඔබ සද්ධම්ම ශ්‍රවණං. දැන් මේ ප්‍රමාදේ සහ ප්‍රමාදයේ එක දෙකේ කියවෙනව නේද? දැන් තේරුම් නැති තාක් කල් ඔබ ප්‍රමාද විහාරී. දැන් ඉතින් ආපහු පටන් ගන්න වෙනවා අප්‍රමාද වෙන්න. දැන් ඒක නේද ඊට පස්සේ යෝනිසෝ මනසිකාරය කියන්නේ අර ප්‍රමාද විහාරිත්වයට නොවී තෙන්න සතිය ගෙනත් ඒක වළක්වන එක. නැවත නැවතත් ඒ එන්න නැති වෙන තුරු මේ වදකාරය අපේ හිතෙන් බැහැර වෙන තුරුම මොකද්ද කරන්නේ? ධම්ම අනුධම්ම නැවතත් අරමුණෙන් අරමුණටත් අර බ්‍රහාණ ප්‍රතිපදාව ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ එකතු නොවීම ප්‍රතිපදාව. එනිසා මේ පාර බණ භාවනා අදාළ කරුණ තේරුම් ගත්තාම තමයි සතර හැදෙන හැටි අපි තුල මම යන්න මායන්න නොවේ මේ මොහොතට ආපු කාරණාවට එකතු වීම ලෝභයෙන් දේශයෙන් මොහෙන් ගැනීම මම බව තේරෙන්නේ. ලෝභයෙන් දේශයෙන් මොහෙන් නොගන්නකොට මම මැරෙනවා. ඔබ ඉතුරු වෙනවා මමත් මැරෙනවා. මෙම කාරණා අපි ධර්මදේශනාවක් තුළ ගාථාපද දෙකක් තුළ සූත්‍රයක් තුළ ලැබෙන ඉඩකඩ ඇති පරිදි මිනිසාට ඉහාත්ම වශයෙන් සුඛ ජීවිතයේ යහපත් කටයුතු බැහැර කරගන්න නැතිව අපමාද විහාරී වෙන හැටි කියලා දෙනවා. අපත් ඒ පාරේ අපේ ඉරියව් තුළ අපි කොටු වෙලා ඉන්න සීමාවන් තුළ මේ ස්වභාවයන් දැකලා ප්‍රහාණය කරගන්න බලනවා. තියෙනවා නම් ඔබත් ඔබේ සීමාවන් තුළ ඔබ මේ කරන්න වෙනවා. අවසානයේ බුදුන් කළ දේ හැමයි සරියුත් මහ රහතන් වහන්සේලාත් කරලා තියෙන්නේ. අපි කරන්නේත් ඒකමයි. හැමෝටම මේ ශාසනය කරන්න තිබෙන්නේ කරමින් ඉන්නේ මිනිසුන් ප්‍රමාද විහාරයේ බුදුන් වහන්සේ හඳුන්වා දුන්නේ අප්‍රමාද විහාරී. ඔබට
ලබාගත් ජීවිතය තුළ මොහොතින් මොහොත උදා වෙන මේ සුන්දර අවස්ථාව නැකතක් බවට පත් කරගන්න. නැකත කියන්නේ සුන්දර අවස්ථාවක්නේ. අප්‍රමාද වීම සඳහා නැකතක් බවට පත් කරන්නේ නම් ඔබට ඊ ගාථාවල සඳහන් සුනක්කත්තං සුමංගලං යහපත් නැකතක් සහ මංගල කරුණු ලෝකෝත්තර මංගල කරුණු වල සුවය විඳින්නට ඉඩකඩ සැලසෙනවා. අදාළ කරුණු තේරුම් අරගෙන අනුගාමී ප්‍රතිපදාවකට පැමිණීම තුළින් ඔබව ගලවා ගැනීමට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේ වා හේතු වාසනා වේවායි කියන සුභාශිංසනය ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා මිනිපේ උඩවත්ත නාරංපත නිවසෙහි පදිංචි පවුලෙහි සොයුරු සොයුරියන් විසින් සැදැහි දායකත්වය දරා තිබෙනවා. මිනිපේ උඩවත්ත නාරංපන නිවසේ විසූ මීට අවුරුදු 16කට පෙර ආතු එනම් 2006 අප්‍රේල් මාස 2 වෙනි දින නිදාන ප්‍රාප්ත බී.එම්. ඩිංගිරාල පියාණන්ට සහ අවුරුදු 16කට පෙර එනම් 2008 පෙබරවාරි මාස 12 වෙනි දින අවප්‍රාප්ත බී.එම්. ඩිංගිරි අම්මා මෑණියන්ටත් පරලෝසෙපත් බී.එම්. දිසානායක බී.එම්. ටික්‍රිබණ්ඩා සොයුරන්ටත් බී.එම්. උක්කුවම්මා සොයුරිටත් මියගිය පියාණන්ගේ බෑනාවරුන් වන වයි.එම්. විජේරත්න බණ්ඩා සහ වයි.එම්. මුදියන්සේ යන අයටත් මීට වසර දෙකකට පෙර 2020 ජනවාරි 10 වන දින පරලෝසෙපත්තන්ට යෙදුණා වූ බී.එම්. චන්ද්‍රාවති ලේලියටද උපහාරයක් වේවා. අවශ්‍ය නම් ඥාතීන්ගේ පින් බලාපොරොත්තු නම් පින් අනුමෝදන් වේවා. පින් බලාපොරොත්තුව ගුරුවරු දෙමාපිය පරම්පරාවන්ගත යමෙක් වේ නම් ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන්ව ලබත්වා දුකින් මිදෙත්වා. ධර්මදේශනය දේශනාමය හා ශ්‍රමණය කුසලයේ බලයෙන් කිසිවිටකත් සතර වසන තුරා හදිසි අනතුරු මන්ද ආයුෂ ඇතිව නොඉපදේවා. සුවපත් භාවයට පැමිණ කෙලවර පැතු බෝධියකින් නිවන් දකිත්වා. ධර්මශ්‍රවණය කරන ලංකාවාසී, ගම්වාසී, අසල්වාසී, ලෝකවාසී සියලු දෙනාම ඊතා කෙටි කලකදී මේ ගෞතම බුද්ධ ශාසනයේදීම සතිමත් වී ධර්මාවබෝධය ලබා ගනිත්වා. පරම පූජනීය දේශකයන් වහන්සේටත් මෙවැනි ධර්ම ප්‍රචාරයේ පිණිස නිදුක් නිරෝගී සුවපත් භාවයේ සත්‍ය ජීවනය ලැබේවා. දායකත්වයේ දරූ පවුලේ සැමගේ අධ්‍යාපන රැකියා කටයුතු සඵල වේවා. නිදුක්ක නිරෝගීව සත්පුරුෂ සමාගමේම ලබා මෙවැනි සත් කටයුතු කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා. ඊතා කෙටි කලකින් මේ ගෞතම බුදු සාසනයෙන්ම ධම් අවබෝධයෙන් ධම්ම අවබෝධ කොටගෙන නිවන් දකිත්වා. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා. බියෙන් පෙළෙන සත් බියෙන් මිදෙත්වා. සොයින් පෙළෙන සත් සොම්නස් වෙත්වා. නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා යනු අපගේ එකම පැතුමයි. සාදු සාදු සාදු. තවත් තතාවක් පැහැදිලි කරන්නට අවශ්‍ය නැහැ. ඔබගේ යහපත් පැතුමන් සඵල කර ගන්නට ඔබේ ඉල්ලීම අනුව කළා වූ මේ පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං